වෙල්කම් ටු accounts tutor channel. අද accounts tutor channel එකකින් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ තවත් ගිණුම් කරන ප්‍රමිතියක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකා ගිණුම් කරන 17. ඒ කියන්නේ කල්බදු සඳහා ගිණුම් කරන්නේ කියන ප්‍රමිතිය. මෙතනදී උසස් පෙළ මට්ටමට අදාළ වෙන විදිහට තමයි මේ වීඩියෝ මාඩම ඉදිරිපත් කරලා තියෙන්නේ. කල්බදු සඳහා උසස් පෙළ ශිෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු වෙන න්‍යායාත්මක දැනුම කොහොමද ඒක අපි ඇප්ලයි කරන්න කියන එක මෙතනදී මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව කල්බදු සඳහා කල්බදු සම්බන්ධ ගිණුම් කරන ප්‍රමිතිය අදාළ වෙන්නේ මොන සීමාවන් යටතේද? අන්න ඒ කොටස් ටික සාකච්ඡා කරනවා අපේ මේ වීඩියෝ එක යටතේ. එතකොට මූලිකව මම උදාහරණයක් මගින් පැහැදිලි කරනවා න්‍යායාත්මක කොටස් ටික සාකච්ඡා කළ අවසානයේ කොහොමද මේ කල්බදු සඳහා අපි ගිණුම් තියන්නේ කියන එක පැහැදිලි කරනවා. කොහොමද අපි ගිණුම් පවත්වාගෙන යන්නේ කල්බදු සම්බන්ධයෙන් කියන එක. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. අද අපි සාකච්ඡා කරන්නේ කල්බදු සඳහා ගිණුම් කරන LKS 17. එහෙමනම් ඉස්සෙල්ලාම අපි කල්බදු කියන ප්‍රමිතිය සාකච්ඡා කරද්දී අපිට මේක සාකච්ඡා කරන්න තියෙන කොටස් අපි අධ්‍යයනය කරමු. මූලිකව මෙතන හඳුනා ගන්න ඕනේ මොකද්ද කල්බද්දක් කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඒ වගේම කල්බදු කියන එක අපි නිර්වචනය කරනවා මූලිකව. ඒ වගේම අපි උසස් පෙළ මට්ටමේදී කල්බදු ගැනුම් කරුගේ පොත්වල ගිණුම් තියෙන විදිහ තමයි ඉගෙන ගන්න අපට අදාළ වෙන්නේ. ඒ වගේ මෙතනදී මෙන්න මේ ගිණුම් ටික ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ පාඩම් මාලාව විදිහට. ඒ කියන්නේ කල්බදු ණය හිමි ගිණුම, පත්කම් ගිණුම්, කල්බදු පොලේ ගිණුම සහ සමුචිත ෂය ගිණුම කියන ගිණුම් ටික අපි සාකච්ඡා කරනවා මේ LKS 17 කල්බදු සඳහා ගිණුම් කරන යටතේ ගැනුම් කරුගේ පොත්වල කොහොමද accounts කරන්න කියලා. එහෙනම් මේ සංකල්ප ස්ථිතියම අපි මතකයේ තියාගෙන අපි ඉස්සරහට යමු. අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ කල්බද්දක් කියන්නේ කියලා. අපිට කල්බදු කියන නිර්වචනය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. කල්බද්ද නිර්වචනය කරන්න පුළුවන් එකඟ වූ කාල පරිච්ඡේදයක් දෙසා පත්කමක් භාවිතා කිරීමේ අයිතිය යම්කිසි ගෙවීමක් හෝ ගෙවීම් කිහිපයක එකතුවක් වෙනුවෙන් කල්බදු ගැනුම්කාර පාර්ශ්වය වෙත කල්බදු ගුණුම්කාර පාර්ශ්ව විසින් පැවරීම අදාළ වන්නා වූ විසුම්මය සම්බන්ධතාවයක් කල්බදු යන්නෙන් අදහස් වේ කියන එක ප්‍රමිතිය නිර්වචනය කරනවා. එතකොට අපිට මේ කල්බදු නිර්වචනය දිහා බලපුවාම අපට පැහැදිලි වෙනවා කල්බද්දක් නිර්වචනය කරනකොට ඒ කල්බදු ගිවිසුමක් කල්බදු කියන නිර්වචනය ඇතුලේ අපිට හඳුනා ගන්න මූලිකව ලැබෙනවා මේ කල්බද්දක් කියන එක ඇති වෙන්නේ යම් වත්කමක් පදනම් කරගෙන කියන එක අපිට පැහැදිලි. ඒ වගේම එකඟ වූ යම් කාල පරිච්ඡේදයක් කියන එක අදාළ වෙනවා කියන එක පැහැදිලිවම නිර්වචනය කරනවා කල්බද්දක් තුල. ඒ වගේම යම් ගෙවීමක් සිද්ධ වෙනවා කියන එක අපිට පැහැදිලි. ඒ වගේම පාර්ශ්ව දෙකක් අපිට මූලිකව හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි කල්බදු ගැනුම්කාර පාර්ශ්වය සහ කල්බදු ගුණුම්කාර පාර්ශ්වය. එතකොට මේ පාර්ශ්ව දෙක අතර තියෙනවා ගිවිසුම්මේ සම්බන්ධතාවය. එතකොට මෙන්න මේ කාරණාට එකතු වෙච්ච තුනම අපි කල්බද්ද කියන එක හඳුනා ගන්නවා. ඒක කල්බද්දක් කියලා. එහෙනම් කල්බද්දක් වෙන්න නම් අපි නිර්වචනයට අනුව යම් කිසි කාල පරිච්ඡේදයක්, ඒ වගේම වත්කමක්, ඒ වගේම යම් ගෙවීමක්, ඒ වගේම කල්බදු ගැනුම්කාර සහ කල්බදු ගුණුම්කාර වගේ පාර්ශ්වයන් සහ ගිවිසුම සම්බන්ධතාවයක් තිබිය යුතුයි කියන එක අපිට පැහැදිලි වෙනවා කල්බදු නිර්වචනය යටතේ. එමනම් ඔන්න ඔය ආකාරයෙන් තමයි අපිට කල්බදු කියන එක නිර්වචනය කරන්න මම ප්‍රමිතිය නිර්වචනය කරලා තියෙන්නේ. මම නැවත සැරයක් කිව්වොත් එimhe එකඟ වූ කාල පරිච්ඡේදයක් උදෙසා වත්කමක් භාවිතා කිරීමේ අයිතිය යම්කිසි ගෙවීමක් හෝ ගෙවීම් කිහිපයක එකතුවක් වෙනුවෙන් කල්බදු ගැනුම්කාර පාර්ශ්වය වෙත කල්බදු විකුණුම්කාර පාර්ශ්වය විසින් පැවරීමට අදාළ වන්නා වූ ගිවිසුම්මේ සම්බන්ධතාවයක් අපි කියනවා කල්බදු කියලා. ඒතර මේක මම හිතනවා මතක තියාගන්න ලේසි. අපිට හුරු ඒ වගේම අපි භාවිතා වෙන වචන මේකේ තියෙනවා. ඒ වගේම නිසා මේ කල්බද්දක් කියන එක ගැන නිර්වචනය කියන එක හරහා මේ කතා කරපු දේවල් ගැන අපි ඉස්සරහට සාකච්ඡා කරනකොට ඔබට පැහැදිලි වෙයි. එතකොට වඩා හොඳට මේ කල්බදු නිර්වචනය ඔබට අවබෝධ වෙයි. අපි ඉදිරියේදී මේ සාකච්ඡා කරගෙන යනකොට මේ පාඩමේ ප්‍රමිතියේ ඉතුරු කොටස් ටික.
එහෙනම් අපි කල්බදු නිර්වචනය ගැන මේ අදහස අරගෙන අපි ඉස්සරහට යමු. එතකොට අර අපි නිර්වචනයේදී කිව්වා වගේ කල්බදු ගිවිසුමක ප්‍රධාන පාර්ශවකරුවන් දෙකක් ඉන්නවා. ඒක පාර්ශවකරුවක් තමයි කල්බදු ගැනුම්කරු. කවුද? කල්බදු ගැනුම්කරු. ඒ වගේම අනෙක් පාර්ශවය තමයි කල්බදු විකුණුම්කරු. එතකොට කල්බදු ගිවිසුමක මෙතන ලීස් ඇග්‍රීමන්ට් එකක ඉන්නවා පාර්ශවකරුවන් දෙකක්. එකක් තමයි කල්බදු ගැනුම්කරු, අනික තමයි අනිත් පාර්ශවය තමයි කල්බදු විකුණුම්කරු. එතකොට කවුද මේ කල්බදු ගැනුම්කරු කියන්නේ? කල්බදු ගැනුම්කරු කියන්නේ වත්කම භාවිතා කිරීමේ අයිතිය කල්බදු වාරික ගෙවීමේ බැඳීම මත වෙනත් පාර්ශවයකින් වත්කම ලබා ගන්නා පාර්ශවයයි. අපි සරලව මේක පැහැදිලි කරනවා නම් අපි ගිහිල්ලා ලීසින් කම්පැනි එකකින් මෝටර් රථයක් මිලදී ගන්නවා නම් මම ගිහිල්ලා ලීසින් කම්පැනි එකකින් මෝටර් රථයක් විකුණු ගන්නවා මිලදී ගන්නවා නම් මේ ලීස් ඇග්‍රීමන්ට් එක යටතේ පොලි කල්බදු පදනම මත මිලදී ගන්නවා නම් ඒ අවස්ථාවේදී අදාළ සමාගමෙන් කල්බදු සමාගමෙන් වත්කම ගන්න මම තමයි කල්බදු ගැනුම්කරු වෙන්නේ. කල්බදු ගැනුම්කරු වෙන්නේ. කල්බදු විකුණුම්කරු කියන්නේ කවුද? වත්කම භාවිතා කිරීමේ අයිතිය වෙනත් පාර්ශවයක් වෙත කල්බදු වාරික ලැබීමේ අයිතියට යටත්ව පැවරීම සිදු කරන පාර්ශවයයි. ඒ කියන්නේ අපි කතා කරපු ලීසින් කම්පැනි එක. මම ගිහිල්ලා ලීසින් එකක් ගන්නවා යම් කම්පැනි එකකින් කල්බදු සමාගමකින්. ඒ කල්බදු සමාගමේ මම වත්කම ගන්නේ යම් වාරික ගෙවීමේ එකඟතාවයක් යටතේ. අදාළ වත්කම ලබා ගන්න මූල්‍ය පහසුකම සැලසීම වෙනුවෙන් මම ඔවුන්ට යම් වාර්ෂිකව මාසිකව හෝ යම් එකඟ වූ කාල පරිච්ඡේදයක් තුල වාරික ගෙවීමේ එකඟතාවයකට තමයි මම ඒ සමාගමෙන් අදාළ වත්කම කල්බදු පහසුකම යටතේ ගන්න. එහෙනම් ඒ වගේ වාරික ගෙවීමකට යටත්ව අදාළ වත්කම ලබා දෙන පාර්ශවය අපි අඳුනා ගන්නවා කල්බදු විකුණුම්කරු කියලා. විකුණුම්කරු කියලා. එතකොට අපි දන්නවා කල්බදු විකුණුම්කරුවන් ගැන කල්බදු සමාගම් රාශියක් තියෙනවා. එතකොට ඒ නිසා ප්‍රායෝගිකව ඔබට අවබෝධයක් තියෙනවා. මම හිතනවා කවුද කල්බදු ගැනුම්කරු, එවැගේම කවුද කල්බදු විකුණුම්කරු කියන්නේ කියලා. එතකොට කල්බදු කිවිසුමක ප්‍රධාන පාර්ශවකරුවන් දෙකක් ඉන්නවා. ඒ තමයි කල්බදු ගැනුම්කරු සහ කල්බදු විකුණුම්කරු. අපි උදාහරණයක් විදිහට ලීසින් කම්පැනිස් කියලා කියන්නේ කල්බදු විකුණුම්කරුවන්. එතකොට මොනවද මේ කල්බදු පදනම යටතේ මම කල්බදු ක්‍රමයට අපිට ලබා ගන්න පුළුවන් දේපල නැත්නම් වත්කම් අපිට කල්බදු පදනම යටතේ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉඩම් ගොඩනැගිලි ඒ වගේම යන්ත්‍ර සූත්‍ර මෝටර රථ වගේ දේවල් අපිට පුළුවන් කල්බදු පහසුකම යටතේ කල්බදු සමාගමකින් නැත්නම් කල්බදු විකුණුම්කරුවෙකුගෙන් ලබා ගන්න. මෙතනදී අපිට මේ කල්බදු කියන එක මූලික කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරනවා. නැත්නම් කල්බදු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි මූල්‍ය කල්බදු, අනික තමයි මෙහෙයුම් කල්බදු. අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆයිනෑන්ස් ලීස් කියලා මූල්‍ය කල්බදු වලට. මෙහෙයුම් කල්බදු වලට අපි කියනවා ඔපරේටිං ලීස්. මේ කල්බදු වර්ගීකරණය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මූලිකව අපි උසස් පෙළ මට්ටමේදී අපි සාකච්ඡා කරන්නේ මූල්‍ය කල්බදු ගැන. මෙහෙයුම් කල්බදු ගැන නෙමෙයි. අපි උසස් පෙළ මට්ටමේදී අපි අවධානය යොමු කරන්නේ මේ LKS 17 ලංකා ගිණුම් කරන රමිතාංග 17 යටතේ අපි සාකච්ඡා කරන්නේ අපි අවධානය යොමු කරන්නේ මූල්‍ය කල්බදු සම්බන්ධයෙන්. හරි, එහෙනම් අපිට අවධානය යොමු කරන්න වෙනවා අපි කතා කරන්නේ මූල්‍ය කල්බදු ගැන නම් මොනවද මූල්‍ය කල්බද්දක් කියන්නේ? මොකද්ද මූල්‍ය කල්බද්දක් කියන්නේ? එහෙනම් අපි මූල්‍ය කල්බද්දක් කියන්නේ මොකද්ද කියලා අපි අවධානය යොමු කරනකොට අපිට මේ මූල්‍ය කල්බද්ද කියන එක අපිට පුළුවන් මෙන්න මේ විදිහට හඳුන්වන්න. වත්කමක අයිතිය මත ඇතිවන්නා වූ සියලු අවදානම් හා ප්‍රතිලාභ සියල්ලක්ම පාහේ ගැනුම්කරුට පවරා දෙන්නා වූ කල්බදු ගිවිසුමක් මූල්‍ය කල්බදු ගිවිසුමකි. ඒ මූල්‍ය කල්බදු ගිවිසුමක විශේෂත්වය තමයි මේ අදාළ වත්කමේ භාවිතා කරන්න දෙනු ලබන අයිතිය මත අදාළ වත්කම සම්බන්ධයෙන් ඇතිවෙන ප්‍රතිලාභ වෙන්න පුළුවන්. හරි. ඒ වගේම අදාළ වත්කම සම්බන්ධයෙන් වෙන්න පුළුවන් අවදානම්. හරි. මේ සියල්ලම කල්බදු විකුණුම්කාර සමාගම නැත්නම් ලීසින් කම්පැනි එකෙන් ගැනුම්කරුට තමයි පවර්ලා දෙන්නේ.
මෙන්න මේ ආකාරයට වත්කමේ අයිතිය මත ඇති වෙන්න පුළුවන් ප්‍රතිලාභ සහ අවදානම් සියල්ලම කල්බද්ද ගත්ත කෙනාට හරි අදාළ සමාගමෙන් නැත්නම් කල්බද්ද විකුණුම් කරු විසින් ගිවිසුමක් යටතේ පවරා දෙන විදිහේ කල්බද්ද අපි මූල්‍ය කල්බද්දක් කියලා හඳුන්වනවා. අපි සරලව කියනවා නම් අපි සමාගමකින් මූල්‍ය කල්බද්දක් යටතේ නැත්නම් ෆයිනෑන්ස් ලීස් එකක් යටතේ වත්කම ගත්තට පස්සේ අදාළ වත්කම සම්බන්ධයෙන් අවදානම් සහ ප්‍රතිලාභ විතැන් වෙන්නේ කල්බදු ගැනුම්කරු වෙත. කල්බදු සමාගම විසින් විතැන් කරනවා. විතැන් වෙනවා මූල්‍ය කල්බද්දක් යටතේ කල්බද්දු ගත්ත කෙනාට පැවරෙනවා පවරා දෙනවා කල්බදු ගිවිසුම මගින්. ඒක තමයි මූල්‍ය කල්බද්දක් යටතේ අප සාකච්ඡා කරනකොට අඳුන ගන්න පුළුවන් එක කරුණක්. ඒ වගේම එනම් වත්කමේ පරම නෛතික අයිතිය කල්බදු විකුණුම්කරු සන්තකයේ තබාගෙන පාවිච්චි කිරීමේ අයිතිය පමණක් කල්බදු ගැනුම්කරුට ලබා දෙන කල්බදු වාරික ගිව අවසන් වූ සැනින් නෛතික අයිතිය ස්වයංක්‍රීයව ගැනුම්කරුට පැවරෙන කල්බද්දක් මූල්‍ය කල්බද්දක. අපි වෙනත් විදිහට කියනවා නම් මේ මූල්‍ය කල්බද්දකදී වත්කමේ නීතිමය අයිතිය තියෙන්නේ කල්බදු සමාගමට ඇබ්සලියුට් ඕනර්ෂිප් කියලා අපි කියනවා. ඒක තියෙන්නේ කල්බදු සමාගමට. නමුත් අදාළ වත්කම පාවිච්චි කිරීමේ අයිතිය තියෙනවා කල්බදු ගැනුම්කරුට. ඒතර වත්කමේ ඵලදායී ජීවිත කාලයෙන් වැඩිපුර ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ කල්බදු ගැනුම්කරු. නමුත් වත්කමේ නෛතික අයිතිය තියෙන්නේ කල්බදු සමාගමට. ඒතර ගැනුම්කරු නැත්නම් කල්බද්ද ගත්ත කෙනා අදාළ කල්බදු සමාගම වෙත එකඟ වෙච්ච වාරික සියල්ල ගෙවලා ඉවරුණාට පස්සේ ඉබේම නැත්නම් ස්වයංක්‍රීයවම වත්කමේ නීත්‍යානුකූල අයිතිය කල්බදු විකුණුම්කරුගෙන් කල්බදු ගැනුම්කරුට මාරු වෙනවා. නැත්නම් කල්බදු සමාගමේ පාරිභෝගිකයාට නැත්නම් කල්බද්ද ගත්ත කෙනාට මාරු වෙනවා වාරික සියල්ලම ගෙවලා වසුනාට පස්සේ. එතකොට මේ සාකච්ඡා කරන්න අවධානය යොමු කරන්න විශේෂ දේ තමයි මූල්‍ය කල්බද්දකදී වත්කමේ නෛතික අයිතිය තියෙන්නේ කල්බදු සමාගමට නැත්නම් කල්බදු විකුණුම්කරුට. අනෙක් අතට වත්කම භාවිතා කිරීමේ අයිතිය තියෙනවා කල්බදු ගත්ත පුද්ගලයා වෙන කල්බදු ගැනුම්කරුට. අවසාන වාරය කිව්වට පස්සේ අදාළ වත්කමේ අයිතිය සියලු වාරය ගිව අවසන් වූ පසු කල්බදු විකුණුම්කරුගෙන් කල්බදු ගැනුම්කරුට වත්කමේ නෛතික අයිතිය ස්වයංක්‍රීයව මාරු වෙනවා. ඒකත් ඔය විදිහෙන් අපි මූල්‍ය කල්බද්දක් කියන එක තේරුම් ගත යුතු වෙනවා. ඊළඟට බලන්න පුළුවන් මූල්‍ය කල්බදු ගිවිසුමක මොනවද මේ ලක්ෂණ කියලා. මූල්‍ය කල්බදු ගිවිසුමක ලක්ෂණ. එතකොට මූල්‍ය කල්බදු ගිවිසුමක ලක්ෂණ ගැන අපි සාකච්ඡා කරනකොට එකක් තමයි අපි අර කලින් නිර්වචනය නැත්නම් කලින් සඳහන් කරපු කරුණු අපි විස්තරාත්මකව සාකච්ඡා කරන්න පුළුවන් මෙතන. ඒ තමයි කල්බදු මූල්‍ය කල්බද්දකටදී කල්බදු කාල සීමාව පුරාවටම ඒ කල්බදු පදනම මත ගත්ත කල්බදු ගිවිසුම යටතේ ගත්ත වත්කම මත ජනිත වෙන ප්‍රතිලාභ සියල්ලම ගැනුම්කරු පැත්තට යනවා කියලා අපි කිව්වා. නිර්වචනයේ අපි ඉගෙන ගත්තා. අනිත් අතට අපි දන්නවා ඒක මූල්‍ය කල්බද්දක අපි ඒක කලින් සාකච්ඡා කරුණක් විදිහට එතන අපි කිව්වා මූල්‍ය කල්බද්දක් යටතේ අදාළ වත්කම සම්බන්ධයෙන් ජනිත වන සියලුම අවදාන සහ ප්‍රතිලාභ කල්බද්ද ගත්ත කෙනාට මම කල්බදු ගැනුම්කරුට පැවරෙනවා කියලා. හැබැයි එහෙනම් බලමු මොනවද මේ වත්කම මත ජනිත වෙන්න පුළුවන් ප්‍රතිලාභ. මොනවද මේ වත්කම මත ජනිත වෙන්න පුළුවන් ප්‍රතිලාභ කියලා අපි අවධානය යොමු කරොත් එකක් තමයි වත්කමේ මිල ඉහළ යෑමේ ප්‍රතිලාභ යන්නේ කල්බදු ගැනුම්කරුට. ඒ වගේම අදාළ වත්කමේ සුන්බුන් විකුණලා යම් ලාභයක් ලබන්න පුළුවන් ඒ ප්‍රතිලාභයන් කල්බදු ගැනුම්කරුට. ඒ වගේම අදාළ වත්කම මෙහෙයුම් ක්‍රියාවලියට යොදවලා ඒ මෙහෙයුම් ක්‍රියාවලිය තුළින් ජනනය කර ගන්නා යම් ලාභයක් වෙතොත් ඒක යන්නේ කල්බදු ගැනුම්කරුට මේ මූල්‍ය කල්බද්දක් යටතේ. මේවා තමයි උදාහරණ දෙකට අපිට දක්වන්න පුළුවන් මූල්‍ය කල්බද්දක් යටතේ වත්කමක් පාවිච්චි කිරීම නිසා කල්බදු ගැනුම්කරුට හිමිවන්නා ප්‍රතිලාභ විදියට. අනෙක් අතට අපි අවධානය යොමු කරන්න ඕනේ වත්කම සම්බන්ධයෙන් ප්‍රතිලාභ ලැබෙනවා වගේම කල්බදු ගැනුම්කරුට අනෙක් අතට වත්කම සම්බන්ධයෙන් සිද්ධ වන්නා වූ සියලුම අවදානම විතැන් වෙන්නේ කල්බදු ගැනුම්කරුට. මූල්‍ය කල්බද්දක් යටතේ. එහෙනම් මොනවද මේ කල්බදු ගැනුම්කරුට වත්කමක් සම්බන්ධයෙන් සිද්ධ වෙන්න පුළුවන් අවදානම්? එකක් තමයි අදාළ වත්කමේ මිල පහළ යෑමේ අවදානම්. ඒ වගේම
මේ ගත්ත වත්කම යම් ආකාරයෙන් අලුත් වැඩියා කරන්න සිද්ධ වුණොත් කාලානුරූපීව ඒ සම්බන්ධයෙන් දරන්න ඕනේ අවදානම්. කල්බදු ගැනුම් කරු බාර ගන්න ඕනේ මූල්‍ය කල්බද්දක් යටතේ. ඒ මූල්‍ය කල්බදු කිසිමක් යටතේ කල්බදු පහසුකම් යටතේ වත්කම ලබාගත් කල්බදු ගැනුම් කරුවෙකුට අදාළ වත්කම සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රතිලාභ සහ අවදානම් ඔන්න විදිහට අපට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට මේ මූල්‍ය කල්බදු කිසිමක අපි සාකච්ඡා කරේ ලක්ෂණ දෙකක් දකින්න පුළුවන්. ලක්ෂණ දෙකක් තමයි මේ සාකච්ඡා කරේ. අනික් අතට ආර්ථික ප්‍රතිලාභ මේ දැන් වත්කම කල්බදු ගැනුම් කරු කල්බදු සමාගමෙන් ගත්තට පස්සේ හරි වත්කම අදාළ වත්කම කල්බදු පදනම යටතේ කල්බදු සමාගමෙන් කල්බදු ගැනුම් කරු ගත්ත මොහොතේ ඉඳලම ආර්ථික ප්‍රතිලාභ හිමි වෙනවා වත්කමේ ගත්ත කල්බදු ගැනුම් කරුට. හැබැයි වත්කමේ නෛතික අයිති හිමි වෙන්නේ අදාළ වත්කම සම්බන්ධයෙන් කල්බදු ගැනුම් කරුට ගෙවන්න අවසාන වාරිකයක් ගෙවුවට පස්සේ. ඒ වගේම නිසි පරිදි කල්බදු වාරික ගෙවා ඇති අවස්ථාවකදී කල්බදු ගිවිසුමට යටත්ව වත්කම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ අයිතිය ව්‍යාපාරයේ සතුයි. ඒ කියන්නේ නිවැරදිව ඉග නැතුව කල්බදු වාරික ගෙලා දෙන අවස්ථාවක කල්බදු ගිවිසුමට අනුව යටත්ව වත්කම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ව්‍යාපාරයේ සතු වෙනවා. ඔන්න ඔය ටික තමයි මූල්‍ය කල්බදු සම්බන්ධයෙන් අපිට මූල්‍ය කල්බදු ගිවිසුමක ලක්ෂණ විදිහට හඳුනා ගන්න පුළුවන් මේ. ඊළඟට මේ අපි කොහොමද එහෙනම් කල්බදු සම්බන්ධයෙන් ගිණුම් තියන්නේ? අපි මෙහිදී සාකච්ඡා කරන්නේ කල්බදු සම්බන්ධයෙන් පැහැදිලිව පාර්ශ්වයන් දෙකක් හිටියට කල්බදු ගැනුම් කරු සහ විකුණුම් කරු කියලා. අපි උසස් පෙළ මට්ටමේදී සාකච්ඡා කරන්නේ කල්බදු ගැනුම් කරුගේ පොත්වල කොහොමද ගිණුම් තියන්නේ කියන එක. මූල්‍ය කල්බදු පහසුකමකට යටතේ වත්කමක් ගත්තට පස්සේ ඒ ගත්ත වත්කමේ සාධාරණයි අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆෙයා වැලියු කියලා. ඒ ගත්ත වත්කමේ ෆෙයා වැලියු එක අපි සංසන්දනය කරනවා මේ ගත්ත වත්කමේ ගත්ත කල්බදු පදනම යටතේ ගත්ත වත්කමේ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගයත් එක්ක. අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය කියලා කියන්නේ අපි වාර්ෂිකව අපි හිතමු අපි ලීසින් මේ කල්බදු පදනම යටතේ යම් වත්කමක් කල්බදු විකුණුම් කරුවෙක්ගෙන් ලබා ගන්නවා. එතනදී අපේ වාරිකය වෙනවා අවුරුද්දකට ලක්ෂයක්. ඒ වගේ අවුරුදු 5ක් අපි වාරික ගෙවනවා කියලා එකඟ වෙනවා. එතකොට අවුරුදු 5ක් අවසානයේදී අපේ ගෙවන වාරිකවල වටිනාකම වෙනවා ලක්ෂ 5ක්. එතකොට අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය කියන්නේ මෙන්න මේ අවුරුදු 5ක් පුරාවට අපි වාරික වශයෙන් ගෙවන කල්බදු වාරිකවල වාර්ෂික ගෙවන කල්බදු වාරික යම් කල්බදු කිවිසුමේ දැන් සම්බන්ධයෙන් බලපෑත්වන්නා වූ පොලි අනුපාතයක් යටතේ වටකම් කරාට පස්සේ අපට ඒ ගෙවන අවම කල්බදු ගෙවන කල්බදු වාරිකවල අද අගය නැත්නම් ප්‍රසන්ට් වැලියු එක අපි කියනවා වර්තමාන අගය කියනවා අපි අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය කියලා. එතකොට අපි කල්බදු වටිනාකම් විදිහට මේ LKS 17 ප්‍රමිතියට අනුව ගිණුම් වලට ගන්න ඕනේ මෙන්න මේ වත්කමේ ෆෙයා වැලියු එක. නැත්නම් වෙළඳපළ අගය හෝ මේ අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය කියන අගයන් දෙකෙන් අඩු අගය. එහෙමනම් සාධාරණ ගෙවීම අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය කියන දෙකෙන් අඩු අගය අරගෙන තමයි අපි ගිණුම් තියන්න ඕනේ කියන එක LKS 17 කියනවා. මෙතනදී මේ අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය ගණනය කිරීම මෙතන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතකොට සාධාරණ අගය කියන එක අපි කිව්වොත් එහෙම අපිට කියන්න පුළුවන් යම් වත්කමක් විවෘත වෙළඳපළේ අදාළ සම්බන්ධිත පාර්ශ්ව අතරේ අලෙවි වුණු මිල විදිහට අපිට සරලව සාධාරණ අගය කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඒක ප්‍රමිතියේ විධිමත්ව නිර්වචනය කරලා තියෙනවා. නමුත් අපිට කියමු අපි හඳුනාගමු දැනට මොකක්ද මේ සාධාරණ අගය කියන්නේ යම් වත්කමක් විවෘත වෙළඳපළේ අදාළ සම්බන්ධිත පාර්ශ්ව අතරේ කියන ගැනුම් කරුවෝ විකුණුම් කරුවෝ අතර වෙන්න පුළුවන් අලෙවි වෙච්ච මිල විදිහට අපි හඳුනාගමු. අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය කියලා කියන අපි ගෙවන කල්බදු වාරික යම් පොලි අනුපාතිකයකින් වට්ටම් කරාට පස්සේ අද
වටිනාකම. ඒකට මෙන්න මේ දෙකෙන් අඩු වගේ තමයි අපි ලීසින් කල්බදු වත්කමක් විදිහට මේ මත කල්බදු කිවිසුමේ වටිනාකම විදිහට අපි හඳුනාගෙන ගිණුම්ගත කරන්නේ LKS 14 අනුව. උදාහරණයක් කිව්වොත් මම මෙහෙම මේ යම් වත්කමක් තියෙනවා ඒ වත්කමේ සාධාරණයෙන් ද ෆෙයා වැලියු එක තියෙනවා ලක්ෂ 5. එතකොට ඒ වත්කමේ අවම කල්බදු ගිණුම වල වර්තමානකයේ තියෙනවා 5,10,000. එහෙමනම් අර කොන්දේසිට අනුව අපි ගිණුම්ගත කරන්න ඕනේ කල්බදු වටිනාකම විදිහට අපි කිව්වා සාධාරණකයේ හෝ අවම කල්බදු ගෙවීම වල මූලික වටිනාකම කියන දෙකෙන් අඩු වගේ ගන්න කියලා. එහෙමනම් මේ වත්කමේ සාධාරණකයේ ලක්ෂ 5යි අවම කල්බදු ගෙවීම වල වර්තමානකයේ 5,10,000යි. ඒ නිසා අපි මේ වත්කමේ අඩු වගේ වෙන්නේ සාධාරණකයේ. එහෙනම් මේ ෆෙයා වැලියු එක වෙන සාධාරණකයේ තමයි අපි කල්බදු වටිනාකම විදිහට සලකන්න ඕනේ, සලකලා ගිණුම් තියන්න ඕනේ. එහෙනම් මේ ලැබාගත්ත ලක්ෂ 5 තමයි අපි ගිණුම්ගත කරන්නේ. එහෙනම් මූලික දිස්වටහන වෙනවා මේ ගත්ත ලක්ෂ 5 අපි අදාළ වත්කම් ගිණුම. ඒක මෝටර රථයක් වෙන්න පුළුවන්, ඒ වගේම ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. හරි. ඒ අදාළ වත්කම් ගිණුම අපි හර කරනවා වත්කම් මූලධර්මයට අනුව. අනික අතර කල්බදු ණය හිමි ගිණුම බැර කරනවා වකී මූලධර්මයට අනුව. අදාළ කල්බදු ණය හිමි ගිණුම බැර කරනවා. මූලිකව අපි ගන්න වත්කමේ හරි මූලිකව අපි ගන්න වත්කමේ වටිනාකම මෙන්න විදිහට අපි හඳුනාගෙන ඒක අදාළ වත්කම් ගිණුම හර කරලා කල්බදු ණය හිමි ගිණුම බැර කරනවා. මේක තමයි පළවෙනි ඩබල් එන්ට්‍රි එක වෙන්නේ. ඊට පස්සේ අපි යම් අවස්ථාවකදී මේ වත්කම ගන්න වෙලාවේ කල්බදු සමාගම අපෙන් ඉල්ලා හිටියොත් එහෙම හෝ අපි ගෙවුවොත් එහෙම මූලික තැන්පතු මුදල අපි හිතමු අපි ගන්න වෙලාවේ එක සැරේ ලක්ෂයක් ගෙවනවා. අපි අදාළ වත්කම ගන්න වෙලාවේ එක සැරේ ලක්ෂයක් කල්බදු විකුණුම් කරුට ගෙවුවොත් ඒ ගෙවන අවස්ථාවේ අපේ දිස්සටහන වෙන්නේ අපි කල්බදු ණය හිමිභාවය අඩු වෙනවා අපි ගෙවන ලක්ෂ නිසා. ඒ නිසා වකීම් මූලධර්මයට අනුව වකීමක් අඩු වීම අපි හර කරනවා. අනෙක් අතට මුදල් එමෙතන බැංකු කියන වත්කම මේ ලක්ෂ්‍ය ගෙවීම නිසා අපේ අඩු වෙනවා. නම් වත්කම් මූලධර්මයට අනුව බැර කරනවා. එහෙනම් මූලික තනපත් මුදලක් අපි ගෙවුවොත් එහෙම කල්බදු කිවිසුමක් යටතේ කල්බදු සමාගමට අපේ දිස්සටහන වෙන්නේ කල්බදු ගැනුම්කරුගේ පොත්වල ව්‍යාපාරික පැත්තෙන් දිස්සටහන වෙන්නේ අදාළ කල්බදු ණය හිමි ගිණුම හර කරලා මුදල් හෝ බැංකු ගිණුම බැර කිරීම. ඊළඟට කල්බදු සම්බන්ධයෙන් කල්බදු සමාගමේ ප්‍රධාන ආදායම වෙන්නේ කල්බදු පොලිය. අපේ පැත්තෙන් කල්බදු පොලිය කියලා කියන්නේ වියදම. එහෙනම් අවුරුද්ද අන්තිමට අපි ගෙවන කල්බදු පොලිය සම්බන්ධයෙන් අපි කරන්නේ වේදම් මූලධර්මයට අනුව අදාළ වියදම් මුදල කල්බදු පොලිය ගිණුම හර කරලා ඒ ප්‍රමාණය අපි කල්බදු ණය හිමි ගිණුමට දාගන්නවා. කල්බදු ණය හිමි ගිණුමට දාගන්නවා. ඊළඟට අපි කල්බදු වාරිකයේ මුදලින් ගෙවනකොට කල්බදු වාරිකය අපි මුදලින් ගෙවනකොට මොකද කරන්නේ? වකීම් මූලධර්මයට අනුව වකීමක් අඩුවීම හර වෙන නිසා අපි අදාළ වාරික මුදල කල්බදු ණය හිමි ගිණුම හර කරනවා. ඊට පස්සේ අපි ගෙවන්නේ මුදලින් වෙන්න පුළුවන්, බැංකු හරහා වෙන්න පුළුවන්, කොහොම හරි. ඒතර අපේ වත්කමක් අඩු වෙනවා ඒ ගෙවීම නිසා අදාළ ගෙවන වාරිකයේ වටිනාකමින්. ඒ නිසා වත්කම් මූලධර්මයට අනුව බැර කරනවා අදාළ ගෙවීම් ප්‍රමාණය. එහෙනම් මුදලින් වාරිකයක් ගෙවද්දී අපි කල්බදු ණය හිමි ගිණුම හර කරා, මුදල් හෝ බැංකු බැර කරා. ඊට පස්සේ අපි විශේෂයෙන් සඳහන් කළ දෙයක් තියෙනවා කල්බදු පදනම යටතේ ගන්න වත්කමක ඵලදායී ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ කල්බදු ගැනුම්කරු. මොකද කල්බදු විකුණුම් කරුට තියෙන වත්කමේ නෛතික අයිතිය විතරයි. නමුත් වත්කමේ සියලු ආර්ථික ප්‍රතිලාභ අරගෙන ඒ වත්කමේ ඵලදායී ජීවිත කාලයේ වැඩි හරියක් 80%කට වඩා පාවිච්චි කරන්නේ කල්බදු ගත්ත කෙනා. මම කල්බදු ගැනුම්කරු. මේ නිසා කල්බදු පදනම යටතේ ගත්ත වත්කමක් ක්ෂය කිරීමේ හැකියාව තියෙනවා මේ පදනම මත LKS 14 අනුව. එහෙනම් අපි මේ කල්බදු පදනම මත ගත්ත වත්කමක් ක්ෂය කරනකොට කොහොමද අපි ක්ෂය කරන්නේ? මෙහෙදී කල්බදු විදියට ගත්ත වත්කමේ අයිතිය කල්බදු කිවිසුම අවසානයේ කල්බදු ගැනුම්කරුට අයිති වෙනවා නම් හරි කල්බදු ගැනුම්කරුට අයිති වෙනවා නම් අපි අදාළ වත්කමේ ක්ෂය ප්‍රමාණය හොයන්නේ වත්කමේ සාධාරණයෙන් වත්කමේ අවශේෂාගේ වෙනසුන් බුණාගේ අඩු කරලා ඒක අපි වත්කමේ ඵලදායී ජීව කාලයෙන් බෙදනවා. හරි? ඒ කියන්නේ කල්බදු කාල සීමාව අවසානයේ අදාළ වත්කමේ අයිතිය කල්බදු ගැනුම්කරුට අයිති වෙනවා නම් අපි ඒක
ඵලදායි ජීව කාලයෙන් බෙදුණු අදාළ වත්කමේ ඒකල අපි වාර්ෂික ෂෙවීම් හොයා ගන්නවා. අනික් අතට කාලච්ඡේදයේ අවසානයේදී එන්නත බදු කාල සීමාව අවසානයේ ගැනුම්කරුට මේ වත්කමේ අයිතිය ලැබෙන්නේ නැත්නම් අපි කොහොමද ෂෙයා කරන්නේ? එතනදී අපි කරන්නේ අදාළ වත්කමේ සාධාරණගේ අවශේෂයගෙන් නැත්නම් සුන්බුන්නගෙන් අඩු කරලා ඒ ලැබෙන පිළිතුර අපි බෙදනවා කල්බදු නැත්නම් බදු කාලේ. වත්කමේ අයිතිය කල්බදු ගිවිසුමේ අවසානයේදී කල්බදු ගැනුම්කරුට හම්බ වෙන්නේ නැත්නම් අපි බදු කාලයෙන් බෙදන්නේ. වත්කමේ අයිතිය බදු කාලේ අවසානයේ කල්බදු ගැනුම්කරුට හම්බ වෙනවා නම් අපි වත්කමේ ඵලජාය ජීව කාලයෙන් බෙදන්නේ. ඊපස්සේ මේ විදිහට අපි වාර්ෂික ෂෙවීම් හොයාගත්තට පස්සේ අපි දන්න ඩබල් එන්ට්‍රි එක තමයි තියෙන්නේ. අපි මොකද කරන්නේ? අදාළ වාර්ෂික ෂෙවීම් ප්‍රමාණය වේද මූලධර්මයට අනුව අදාළ වත්කමේ ෂෙයා ගිණුම හර කරා ෂෙයා වෙන් කිරීම ගිණුම බැර කරා. එතකොට ෂෙයා ගිණුම ෂෙයා වේදන් ගිණුම ලාභ ගිණුමටයි ෂෙයා වීම විදිහට වෙන් කිරීමේ ගිණුම සමුචිත වෙලා නැත්නම් ෂෙයා වෙන් කිරීම අදාළ වත්කම වාර්ෂිකව ලාභයෙන් වෙන් වෙවි ඉදිරියටයි අපි සාමාන්‍ය විදිහට. ඒ විදිහට තමයි කල්බදු පදනම යටතේ වත්කමක් ගත්තට පස්සේ මූල්‍ය කල්බදු පදනම යටතේ වත්කමක් ගත්තට පස්සේ කල්බදු ගැනුම්කරුගේ පොත්වල ගිණුම් කියන්නේ ඔන්න ආකාරයට. මම හිතුවා මේක ඔබට පැහැදිලි ඇති කියලා. මම මේ පැහැදිලි කරපු කොටස මේ ටික ඔබට ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔබට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම ඒක පැහැදිලි කරන්න මේ කතා කරපු ටිකේ. එhmenan මේක අපි තහවුරු කරගන්න අපි ගානක් හදමු. මේක අවබෝධ කරගන්න. එතකොට මේ ගානේ සීමිත අමන්දා පොදු සමාගමේ 2017 4 දින කල්පදු පදනම මත ඒගොල්ලෝ අරන් තිනවා යන්ත්‍රයක්. මේගොල්ලෝ ගන්නේ කල්පදු පදනම මත මොකද්ද? මේගොල්ලෝ ගන්නේ යන්ත්‍රයක්. ඒක කල්පදු පදනම යටතේ මේ යන්ත්‍රය ගන්නේ 2017 4 1. ඊපස්සේ යන්ත්‍රයේ සාධාරණගේ අපිට දෙනවා. ඒ වගේම යන්ත්‍රයේ මූලික ගෙවීමක් කරනවා ඒගොල්ලෝ. හැම අවුරුද්දම ගන්න ඕනේ කල්පදු වාරිකය දෙනවා. ඒ කියන්නේ වාර්ෂික වාරිකය. ඊපස්සේ කල්පදු කාලය අවුරුදු 4යි. යන්ත්‍රයේ සොන්බුන්නගේ 41992යි. වත්කමේ ඵලදාය ජීවිත කාලය අවුරුදු 5යි. කල්බදු පොලි අනුපාතය අවුරුද්දකට 15යි. බදු කාලයේ අවසානයේ යන්ත්‍රයේ අයිතිය සීමිත අමන්දා සමාගමට අයිති වෙනවා කියනවා. එහෙනම් අපි දන්නවා ෂෙවීම් කරනකොට කල්බදු ගැනුම්කරුට අයිති වෙනවා නම් අවුරුද්ද අවසානයේ වත්කම අපි ෂෙවීම් හොයන්න වත්කමේ සාධාරණයෙන් අවශේෂක අඩු කරලා බෙදන්නේ ඵලදාය ජීව කාලයෙන් කියන එක දැන් ටිකර කලින් කතා කරා. ඊපස්සේ මේගොල්ලෝ අපිට පොලිය ගණනය කරලා දීලා තියෙනවා. මේ අවුරුදු වල පොලි දැන් පළවෙනි අවුරුද්දේ පොලිය තියෙනවා මෙන්න මේ 1,71,289ක්. දෙවෙනි අවුරුද්දේ 1,36,994ක් විදිහට පොලි බෙදලා යනවා කල්බදු කාල සීමාව පුරා. අපෙන් ඉල්ලන්නේ 2018 කියන 2018 331 දිනට වාර්ෂික ෂෙයා ගිණුම් ඇතුළුව අදාළ ජර්නල් සටහන් ඒ වගේම 2018 331 දින අවසන් මාස පළමු වසර සඳහා වාර්ෂික ෂෙයා ගිණුම් ලැබීමද ඇතුළුව අදාළ ලෙජර් ගිණුම් සහ 2018 331 දින අවසන් වසරට අදාළව මූල්‍ය ප්‍රකාශන දැක්විය යුතු කල්බදු දේපළට අදාළ අයිතමයන් තමයි අපෙන් අහන්නේ. එහෙනම් බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. එහෙනම් මේ වත්කමේ තියෙන සාධාරණකයේ විදිහට 15,41,992ක් අපි අපේ පළවෙනි ජර්නල් එන්ට්‍රි විදිහට අපි අදාළ වත්කමේ සාධාරණකයේ කල්බදු වත්කම් ගිණුම හර කරලා කල්බදු ණය හිමි ගිණුම බැර කරා වෙන්න මේ විදිහට මේ තමයි අදාළ කල්පදු පදනම යටතේ ගත්ත වත්කමේ සාධාරණ අගය. ඒතර පළවෙනි ජර්නල් එන්ට්‍රි විදිහට අපි දැම්මා වත්කමේ සාධාරණ අගය වත්කම් ගිණුම හර කල්පදු ණය හිමිය බැර. ඉතින් දෙවෙනියට අපිට පුළුවන් මේගොල්ලෝ මේ ගානට අනුව කල්පදු ගිවිසුමට එකඟ වෙන වෙලාවේ එකඟ වුණ අවස්ථාවේම මූලිකව මුදලක් ගෙවනවා ලක්ෂ 4ක මුදලක්. එhmenan ගෙවන ලක්ෂ 4 මුදල අපි මොකද කරන්නේ? කල්බදු ණය හිමි ගිණුම හර කරනවා ගෙවන ලක්ෂ 4 අනිත් අතට මුදල් ගිණුම බැර කරනවා ලක්ෂ 4ක්. ඒක අපි දෙවෙනි ජර්නල් එන්ට්‍රි. ඊළඟ තුන්වෙනි ජර්නල් එන්ට්‍රි එක අපේ වෙනවා අදාළ පොලිය කියන්නේ වාර්ෂික ගෙවිය යුතු කල්බදු වාරිකයේ අඩංගු පොලිය අපිට මේ ගණනය කියලා දීලා තිබුණා. එහෙනම් මේ පොලි ප්‍රමාණය අපි මොකද කරන්නේ? කල්බදු ණය හිමි ගිණුම කල්බදු පොලිය ගිණුම හර කරලා අදාළ කල්බදු වාරිකය තුල ඇතුළත් වන්නා වූ වාර්ෂික කල්බදු වාරිකය තුල ඇතුළත් වන්නා වූ පොලිය කල්බදු පොලිය ගිණුම වේදම් මොදර්මන හර කරලා මේ ප්‍රමාණය අපි කල්බදු ණය හිමි ගිණුම වෙන්නේ විදිහට බැර කරගත්ත අපේ තුන්වන ජර්නල් එන්ට්‍රි. කල්බදු පොලිය ගිණුම හර කරා වාර්ෂික පොලිය අනික් අතට කල්බදු ණය හිමි ගිණුම බැර කරා.
ඊළඟට අවුරුද්ද අවසානයේ ගෙවුම් ලබන කල්බදු වාරිකය මොකද කරේ? කල්බදු ණය හිමියෝ කල්බදු වාරිකයේ වටිනාකමින් හර කරා. අනික අතට මුදල් ගිණුම බැර කරා කල්බදු ණය හිමියන්ට ගෙව ප්‍රමාණය. ඒතර වාක්‍ය මූලධර්මයට අනුව ලක්ෂ 4කින් වාක්‍යම අඩු වෙනවා. අනික අතට මුදල් අඩු වෙනවා ලක්ෂ 4කින්. ඔන්න ඔය විදිහට තමයි අපේ ජර්නල් සටහන් ටික අපි යෙදෙන්නේ මූලික මේ ටිකේ. ඒතර මෙතන කල්බදු පොලේ ගිණුමේ අගය මොකද වෙන්නේ? අවුරුද්ද අවසානයේදී ගිණුම පියවිලා ලාභ ගිණුමට යනවා පොලි වියදමක් විදිහට. ඊළඟට කල්බදු ණය හිමි ගිණුම මූල සත්‍ය ප්‍රකාශයට යනවා. ඊළඟට කල්බදු වත්කම් ගිණුමේ අගය දේපල පිළියෙත උපකරණ යටතේ කල්බදු දේපල විදිහට ඒක අපි මූල සත්‍ය ප්‍රකාශය පෙන්නනවා. අර මෙතන තියෙන මේ ලක්ෂ 4 තමයි මේ මූලික ගෙවීම. මේ තමයි පළමු වාරිකයේ ගෙවීම මුදලින් ගෙව ප්‍රමාණය. ඔන්න ඔය විදිහට තමයි අපි මූලික දත්සටහනට ලිජ ගිණුමකට දාන්නේ. ඊළඟට අපිට තියෙනවා ෂෙයා වීම ප්‍රමාණය. අපි කිව්වා මේ වත්කම කල්බදු කාල සීමාව අවසානයේදී කල්බදු ගැනුම්කරුට හිමි වෙනවා කියලා. එහෙනම් වසර අග සියලු ගෙවීම් වලින් ඊට පස්සේ වත්කමේ අයිති කල්බදු ගැනුම්කරුට හම්බ වෙනවා නම් අපි එතනදී වාර්ෂික ෂෙයා වීම හොයන්න මෙන්න මේ විදිහට වත්කමේ සාධාරණයෙන් අවශේෂාගේ අඩු කරලා වත්කමේ ඵලදායී ජීව කාලයෙන් බෙදනවා. එහෙනම් වත්කමේ සාධාරණගේ තමයි 15,41,992. එහෙන් වත්කමේ අවශේෂාගේ 41,992 අඩු කරලා වත්කමේ ඵලදායී ජීව කාලය අවුරුදු 5ක නිසා 5න් බෙදුවම අපට ලැබෙනවා වාර්ෂික ෂෙයා වීම විදිහේ ලක්ෂ 3ක්. මේ ලෙවල් ලක්ෂ 3ක් මොකද කරන්නේ? වියදම් මූලධර්මයට අනුව ෂෙයා ගිණුම හර කරනවා මේ ලක්ෂ 3. අනික් අතට ඒ ප්‍රමාණයම ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැර කරනවා ලක්ෂ 3ක් විදිහට වාර්ෂික ෂෙයා වෙන් කිරීම ප්‍රමාණය ෂෙයා වෙන් කිරීම ගිණුම බැර කරනවා ෂෙයා ගිණුම හර කරනවා. එතකොට ෂෙයා ගණනය කරන්න ඕන මේ විදිහටයි. කාලච්ඡේද අවසානයේදී වත්කමේ හිමිකම කල්බදු ගැනුම්කරුට යන නිසා බෙදන්නේ ඵලදායී ජීවිත කාලයෙන්. වත්කමේ කල්බදු ගිවිසුමින් පස්සේ කියන්නේ කල්බදු ඉවරනාට පස්සේ වත්කමේ ඇයිදී කල්බදු සමාගමට යනවා කියලා කිව්වොත් ඒක ඒ අවස්ථාවේදී සාධාරණයෙන් අවශේෂක අඩු කරලා බෙදන්නේ කල්බදු කාල සීමාව. එබැවින් සීමිත අමාන්දා පොදු සමාගමේ 2018 331 අවසන් වර්ෂය සඳහා කොහොමද අපි පෙන්වන්නේ ලාභ වෙනත් විශේෂ ආදායම් ප්‍රකාශනයේ ගනුදෙනු. එතනදී අපි දන්නවා වත්කම් මේ ෂෙයා වීම විදිහට වියදමක් යනවා. ඒක අපි බෙදා හැරීම වියදම් යටතේ වර්ගීකරණය කරනවා. බෙදා හැරීම වියදමට අදාළයි කියලා උපකල්පනය කළා මේ වත්කම. එහෙනම් අපිට ෂෙයා වියදම විදිහට ආවා ලක්ෂ 3ක්. ඒ ලක්ෂ 3 අපි ලාභ හා වෙනත් විශේෂ ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීම වියදම් යටතේ ආවා ලක්ෂ 3. අනෙක් අතට අපිට කල්පදු පොලි විදිහට 1,71,289ක් ආවා. අපි ඒක ලාභ වෙනත් විශේෂ ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදම් විදිහට දානවා 1,71,289. ඊළඟට සමාගම් ගිණුම් කරනයේදී අපි හෙළිදරව් කළ යුතු යම් වියදම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වියදම් ප්‍රමාණය යටතට මෙතන වත්කමේ ශේෂා කල්බදු පොලේ අදාළ වෙනවා මූල්‍ය වියදම් සජීවී වීම. එහෙනම් අපි සටහනක මේ විදිහට දාන්න දක්වන්න ඕනේ. අදාළ කල්බදු ගිවිසුම යටතේ ගත්ත වත්කමේ ෂෙයා වීම ලක්ෂ 3ක් සහ කල්බදු පොලිය 1,71,289ක් විදිහට සටහනක යෙදිය යුතුයි. ඒතර ලාභ වෙනත් විශේෂ ආදායම් ප්‍රකාශයට යනවා අදාළ කල්බදු ගිවිසුම යටතේ ගත්ත වත්කමේ ෂෙයා වීම ප්‍රමාණය සහ කල්බදු පොලිය මේ ගානට අනුව. ඊළඟට මූල සත්‍ය ප්‍රකාශයේ උද්ෘතයට ගියොත් එහෙම අපි ඒකෙදි පොඩි වැඩක් කරන්න ඕනේ මේ ප්‍රමිතියට අනුව. මොකද්ද? දැන් මේ 9,13,281 විදිහට අපේ ණය හිමි ගිණුමේ ශේෂයක් ආවේ මේ අවුරුද්ද. අපි ඉන්න ගිණුම වාර්ෂයේ අගට. අපි මෙතනදී කරන්න ඕනේ ඊළඟ අවුරුද්දට අපි ගෙවන්න ඕන තියෙන වාරික ප්‍රමාණය අපි අඩු කළ යුතු වෙනවා මේ අවුරුද්දේ ඉන්න කල්බදු ණය හිමියන්ගෙන්. ඒ කියන්නේ අපේ අවුරුද්ද අවසානයේදී අපේ ගිණුම වාර්ෂයේ අවසානයේදී 2018 331 දිනට අපේ කල්බදු ණය හිමියෝ ඉන්නේ 9,13,281යි. අපි මේකෙන් දිගු කාලීන මෙතන ජංගම නොවන වකීම යටතේ කල්බදු ණය හිමියෝ පෙන්නද්දී ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕනේ වාරිකයේ තියෙන ප්‍රාප්තන කොටස අඩු කරන්න ඕනේ. අඩු කරලා මේ තමයි ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕනේ වාරිකයේ තියෙන පොලි ඊළඟ කල්බදු වාරිකයේ තියෙන ප්‍රාප්තන කොටස. ඒ කල්බදු ප්‍රාප්තන කොටස අපි ණය හිමියන්ගේ මේ අවුරුද්ද අග ණය හිමියන් අඩු කරනවා. එතකොට මෙතන මේ ඉන්නේ 2000 මේ 9,13,281 එක තියෙන 2018 අවුරුද්දේ. ඒතර අනිත් අතට මෙතන 2,63,6ක් තියෙන්නේ 2018 2019 අවුරුද්දේ
ගෙවන්න ඕනේ කල්බදු වාරිකේ ප්‍රාවධන කොටස. එහෙමනම් අපි මේ අවුරුද්දේ කල්බදු ණය හිමියන්ගේ අවසාන ශේෂයෙන් ලබන අවුරුද්දේ ගෙවන්න ඕනේ කල්බදු වාරිකයේ තියෙන ප්‍රාවධන කොටස මේ විදිහට අඩු කරලා ඒන ප්‍රමාණය අපි 6,75,275 දානවා ජංගම නොවන වකීම් යටතේ කල්බදු ණය හිමියෝ කියලා. ඊළඟට ලබන අවුරුද්දේ ගෙවන්න ඕනේ ප්‍රමාණය අපි මෙතන පෙන්නනවා ගෙවිය යුතු කල්බදු වාරික කියලා 3,63,600ක්. උතර මෙන්න මේ දෙක එකතුව මේ අවුරුද්දේ කල්බදු ණය හිමියන්ගේ අගයට සමාන වෙනවා. ඔන්න ඔය ආකාරයට ප්‍රසන්ට් කරන්න කියලා ඉදිරිපත් කරන්න කියලා LKS 17 විශේෂ සඳහන් කරනවා. එහෙනම් අපි අපේ කල්බදු ණය හිමිය මූලතත්ත්ව ප්‍රකාශය පෙන්නනකොට ප්‍රවාතන වශයෙන් කල්බදු ණය හිමියන්ගේ ප්‍රවාතන වශයෙන් අවසානයේ කල්බදු ණය හිමියන්ගේ ලබන අවුරුද්දේ ගන්න ඕනේ කල්බදු වාරිකේ ප්‍රාවධන කොටස අඩු කරාට පස්සේ ලැබෙන අගය ජංගම වකීම් යටතේ පෙන්නලා ඒ ලබන අවුරුද්දේ ගෙවන්න ඕනේ වාරිකයේ තියෙන ප්‍රාවධන කොටස මෙන්න ගෙවිය යුතු ප්‍රමාණය අපි ගෙවිය යුතු කල්බදු වාරික විදිහට ජංගම වකීම් යටතේ පෙන්වන්න ඕනේ. ඒතර ඔන්න විදිහට තමයි අපිට උසස් පෙළ මට්ටමේදී කල්බදු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙන LKS 17 ලංකා ගිණුම් කරන 17. ඒතර මෙන්න මේ ගිණුම් කරන මේ සාකච්ඡා කරපු කල්බදු ප්‍රමිතිය යම් තැනක් නොපැහැදිලි නම් ඒක කමෙන්ට් එකක් විදිහට දාන්න වීඩියෝ එක අවසානයේ මම ඒක ඔබට පැහැදිලි කරන්නම් යම් ගැටලුවක් තියෙනවා නම්. ඒ වගේම කල්බදු සම්බන්ධයෙන් සමග ගණන්වල ආපු ගැළපිලි අපි මේ ඉදිරියේදී සාකච්ඡා කරගෙන යමු. කොහොමද ඒවට අපි උත්තර ලියන්නේ, කොහොමද අපි කල්බදු සම්බන්ධයෙන් ගන්නව ගැළපිලි විසඳගන්නේ කියන එක අපි සාකච්ඡා කරමු ඉදිරි වීඩියෝ පාඩම්වලදී. එhmenan මතකතු accounts tutor channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. වගේම තවත් අලුත් වීඩියෝ පාඩම් මාලාවකින් හම්බ වෙනකම් මම අද නවතිනවා. ඔබට ජය.